මේ අද අපි පටන් ගන්නා මේ කාර්ය සමහර විට මටත් ඔබටත් අලුත් දෙයක්. මා එසේ කියන්නේ අපි ජනාධිපති කාර්යාලයක මෙවැනි ඒකකයක් නොතිබුණු නිසා. මා 2005 ජනාධිපති ලේකම් ලෙස පත්වෙන අවස්ථාවේදී මේ රටේ උග්‍ර ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද අරගලය. එහෙම නැත්නම් යුද්ධය. දැන් එවැනි අවස්ථාවක ඔබත් මාත් දන්න දෙයක් තමයි බොහෝ ප්‍රවෘත්ති මැවෙන අවස්ථාවක්. බොහෝ ප්‍රවෘත්ති තිබුණා. නමුත් අපිට ඒ කාලෙදීවත් ජනාධිපති මාධ්‍ය ඒකකයකින් ගොඩ නැගුණු මෙවැනි මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. නමුත් ඒ අඩුව පුරවන්නට අපිට වෙනත් ආයතන තිබුණා. දැන් අපි මේ ප්‍රශ්නයෙන් මිදිලා ශ්‍රී ලංකාව අලුත් ගමනකට යන මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම කියන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එතුමාගේ කාර්යභාරය සවිස්තරව රටට ඉදිරිපත් කරන ගමන්ම එතුමා ජනමාධ්‍ය ප්‍රතිපත්තියකුත් පැහැදිලිව ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කිරීමට විශාල වශයෙන් දායක වන ඒකකයක් හැටියට මම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හඳුන්වන්නට මට පුළුවන්. ඔබ අහුම්කන් දුන්නා දැනට සුදේව හෙට්ටිආරච්චිටත් කිංස්ලි රත්නායකටත්. ඒ දෙපළ ඔබට 아무තු දෙන්නෙක් නෙමෙයි. ඒ දෙපළම ඔබත් සමග සහෘදයෙන් ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු දෙන්නෙක්. ඉතින් ඒ නිසා ඒ සබඳතාවය තුලින් අපිට උවමනා කරන්නේ ජනාධිපතිතුමා කරන කාර්යයන් පිළිබඳව. එතුමාගේ දිනයක් ගත්තම විශාල වශයෙන් නොයෙකුත් කාර්යයන් කෙරෙනවා. රාජකාරී වශයෙන්ම ඒ වගේම දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් ආගමික වශයෙන් මේක විශාල කර්තව්‍යයක්. මා එය කියන්නේ ජනාධිපතිවරයෙකුට ජනාධිපති ලේකම් කෙනෙක් හැටියට හිටපු නිසා මට මේක බොහොම පැහැදිලිව කියන්නට පුළුවන්. ඒ කාර්යභාරය අතිමහත්. එවැනි කාර්යභාරයක් තුල නිතැතින්ම ප්‍රවෘත්ති ඇති වෙනවා. ඒ ප්‍රවෘත්ති හරියාකාරව රටට ලබා දීම අපේ යුතුයකමක්. ඒ වගේම එය නියමාකාරයට වාර්තා කිරීම ඔබේ වගකීමක්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ සංකලනය තුලින් තමයි අපිට නියම තොරතුරු සහ ප්‍රවෘත්ති ජනතාවට ලබා දෙන්න පුළුවන්. අද මේක අපේ අය පමණක් නෙමෙයි මුළු ලෝකයටම යන තොරතුරු ප්‍රවාහයක්. දැන් අද ලොකු ප්‍රවෘත්තියක් ඊයේ පෙරේදා තිබුණා මේ මැණිකක් හම්බුණා කියලා. මම දකින ලොකුම මැණික තමයි අද තොරතුරු. තොරතුරු සහ ඒ ආශ්‍රිත යම් කෙනෙකුට තියෙනවා නම් ඔහු ඊටා වටිනා පුද්ගලයෙක්. ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු ඒ වගේම වටිනා පුද්ගලයෙක්. ඉතින් මම හිතනවා මේ තොරතුරු ලබා ගන්නා පුද්ගලයන් මේ හරිහැටි විශ්ලේෂණය කළා ජනතාවට ලබා දෙයි කියලා. මිත්‍රවරුනි මට පුංචි කතාවක් කියන්න ඕන. මොකද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය හැටියට ඔබට තියෙන වගකීම ගැන මම කියන්න ඕනේ නැහැ. මම ඒක පුරවැසියෙක් හැටියට අත්විඳපු කෙනෙක්. මට මතකයි මගේ කුඩා කාලයේදී අවුරුදු 9ක් පමණ වයසේදී මගේ පියා මට දවසක් කිව්වා. මගේ පියා විදුහල්පතිවරයෙක්. එතුමා මට කිව්වා ඔබ ඉදිරියට යන්න ඕනේ නම් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන හොඳට. මම එතකොට සිංහල මාධ්‍යෙන් සිංහල බෞද්ධ පාසලක ඉගෙනගත්තු කුඩා දරුවෙක්. ඒ නිසා මට කිව්වා මට එක්කම පොඩි දුන්නා එකට කැරට් එකක් එහෙම නැත්නම් පොඩි මේ තෑග්ගක් හැටියට දුන්නේ ඔබට සෙල්ලම් කරන්න පුළුවන් මෙන්න මේ කාර්යය කරොත් තමයි හැමදාම. මොකද්ද මට කිව්වේ? එදා තමයි මම හරිහැටි දැක්කේ ඩේලි නිවුස් පත්‍රය. මම මේ කතා කරන්නේ 1959 වසර. ඩේලි නිවුස් පත්‍රය දීලා මට කිව්වා මෙහෙම මැද පිටු පෙරලලා වම් අත පැත්තේ තියෙන තීරුව පෙරලලා කිව්වා මේක තමයි කතෘවරයා ලියන පාඨය. ඒකට කියන්නේ එඩිටෝරියල් කියලා. මම මේ කියපු විදිහට කියන්නේ. ඔබ නොදන්නා දෙයක් නෙමෙයි. මට කිව්වා මේකේ තියෙන වචන Taman නොදන්නා වචන ලියලා පොතක ඒ වචන ඒ තියෙන අර්ථය
මම නැවත වරක් ලියන්න ඕන කියලා මට දුන්නේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක. මලලසේකර එක නෙමෙයි. මලලසේකර එකේ සිංහල එක තියෙනවනේ. එතුමාට ඕනකම තිබුණේ නැහැ මං සිංහල තේරුම ඉගෙන ගන්න. මට එතුමාට ඕනකම තිබුණේ මේ හැම ඉංග්‍රීසි වචනයකම භාවිතය ඉගෙන ගන්න. ඒක noun එකක්ද? එහෙම නැත්නම් ඒක verb එකක්ද? එහෙම නැත්නම් ඒක adjective එකක්ද? එහෙමත් නැත්නම් ඒක adverb එකක්ද? ආදිය මේ අපි parts of speech කියලා කියනවනේ ඉංග්‍රීසි භාෂාවේ. ඒක ඉගෙන ගන්න තමයි එතුමා මට ඒක කරේ. ඉතින් පළවෙනි දවසේ ගත්තම මම දැනගෙන හිටියේ in, at, on, the ඒ වගේ බොහොම සරල වචන කීපයක්. නමුත් මම අවුරුද්දක් ඉවර වෙනකොට හැමදාම මට මේක කරන්න උනා. ඉතින් මම අර පළවෙනි දවසේ ගත්තම මුළු එඩිටෝරියල් එකේ තියෙන ඔක්කොම වචන මට ලියන්න උනා. මොකද මම දැනගෙන හිටියේ නෑ. සමහර බර වචන මට කියා ගන්නත් බෑ. පොඩි එකෙක්නේ. නමුත් අවුරුද්දක් යනකොට මම නොදන්නා වචනයක් තිබුණා නම් ඒක ඊටාත්ම කලාතුරකින් තිබුණේ. එහෙම තමයි මගේ ඉංග්‍රීසි භාෂාව මම දියුණු කරගත්තේ. ඉතින් මොකද්ද මම මේ කියන්න හදන්නේ? පත්තරේ මගේ ගුරුවරයා වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා අද මම කියන්නේ නැහැ මේ එඩිටෝරියල් එහෙම නැත්නම් කතුවැකි පල්ලෙහාට වැටලා කියලා. නමුත් ඔබට මම කියන්න හදන්නේ මේ කතුවැකියෙන් ලියවෙන දේ මම තවත් පස්සට ගියොතින් 1970 වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියටත් ඇත්ත පත්තරේ B.A. සිරිවර්ධන මහත්තයා ලියපු කතුවැකිය හැමදාම කියෙව්වා. මොකද නනලල ભેදයයි පද බෙදීමයි සිංහලෙන් මම ඉගෙන ගත්තේ ඇත්ත වශයෙන්ම ඒ කතුවැකිය තුලින්. මොකද ඊතරම්ම නිවැරදි. ඊතරම්ම නිවැරදි. ඩී.බී. ධනපාල වැනි ජ්‍යෙෂ්ඨ ඒ මාධ්‍යවේදීන් ලියපු දේවල් ඒවයින් තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ ඔබ ඇත්තටම ජාතියේ ගුරුවරුන් විය යුතුයයි මගේ යෝජනාව. ඔබ තොරතුරු දෙන්නන් පමණක් නෙමෙයි. ඔබට පුළුවන් උගන්වන්න මිනිස්සුන්ට. මුළු ජාතියකම ගමන් මග හිතන ආකාරය වෙනස් කරන්න පුළුවන්. මෙය කොතරම් වගකීමක්ද? කොතරම් වගකීමක්ද කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. වැරදි තොරතුරක් දුන්නොත්, වැරදි ආభాෂයක් දුන්නොත්, වැරදි ව්‍යාකරණයක් දුන්නොත්, වැරදි භාවිතයක් දුන්නොත් ඔබ නොමග යවන්නේ මේ රටේ දරු පරපුර. අවාසනාවකට මගේ પરම්පරාව තරම් දැන් પરම්පරාව මුද්‍රිත දේවල් කියවන්නේ නැතුව ඇති. ඒකට හේතුව මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නිසා. ඒක ඉතින් ඒකේ යුගයේ වෙනස් වීම. ඒක ගැන අපිට කලකිරෙන්නවත් එහෙම නැත්නම් මේ වෙන්නත් දෙයක් නෙමෙයි. නමුත් ඔබත් මා දන්න දෙයක් තමයි අද සමහර ගුවන් විදුලි එහෙම නැත්නම් වෙනත් මාධ්‍ය තුලින් ඇහෙන භාෂාව ගැන යම් විවාදයක් අපි කළ යුතුයි. මේක ඉගෙන ගන්න දෙයක්. අපි ඉගෙන ගන්න ඕනේ බැලුවම. දැන් BBC එහෙම නැත්නම් CNN එහෙම නැත්නම් ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ඒ නාලිකාවලින් දකින්න දේ අපි ඉගෙන ගන්නවා. ඒක සත්‍යය ලෙස පිළිගන්නවා බොහෝ වෙලාවට. මොකද ඒවා ඊ타ත්ම වගකීමකින් යුතුව වාර්තා කරන නිසා. යම් කිසි මාධ්‍යයකට වුණොත් එහෙම මොකක් හරි ප්‍රවෘත්තියක් පළ කළා තව දවසකට පස්සේ කනගාටුයි මෙහෙම එකක් වුණා කියලා එහෙම නැත්නම් ඒ වෙනුවෙන් කවුරු හරි නඩු යනවනම් එහෙම නැත්නම් වන්දිල්ලනවනම් ඒක ලොකු අභාග්‍යයක්. ඒ කියන්නේ හරියට වාර්තා කළා නැහැ කියන එක. ඒ නිසා මිත්‍රවරුනි අද මේ අපි මේ කරන උත්සාහය ඔබටත් මටත් මේ ජාතියටත් විශාල මෙහෙයක් වනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. මට පේන්නේ මගේ પરම්පරාවේ ඇනේ ඊටාත්ම තරුණ ජවයක් තියෙන ජනමාධ්‍යකරුවන් ඔබේ කාර්යභාරය අතිවිශාලයි. ඔබට තියෙන අර ස්කෝප් එක එකල සිටපු ජනමාධ්‍යකරුවන්ට තිබුණු ස්කෝප් එකට වඩා ඊටාත්ම විශාලයි. පුළුල් තීරයක් ඔබ දකින්නේ. අපි දැක්ක තීරය පොඩි තීරයක්. ඔබ දකින්නේ විශාල පළල් තීරයක්. ඉතින් මේ තීරය තුල උද්ගත වෙන එහි ජනනය වෙන තොරතුරු කොපමණ ඉක්මනට එනවද? කොපමණ ප්‍රමාණයක් එනවද? මේවා ගැන මට හිතා ගන්නත් අමාරුයි. මම කැමති නෑ ඔබේ පුටුවේ වාඩි වෙන්න. මොකද මට මං හිතන්නේ එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔබට ඒ ශක්තිය තියෙනවා. ඔබට ඒ දැනීම තියෙනවා. මා ඔබෙන් ඉල්ලන්නේ අර ජනතාව ඉල්ලන හැම වෙලාවෙම ඉල්ලන නිවැරදි ඒ වගේම විශ්ලේෂණාත්මක තොරතුරු ලබා දෙන්න කියලා. As I said, I just want to say a few words in English for those who may not be that comfortable with Sinhala. I wish I could speak in Tamil as well, but I'm not that fluent, so I don't want to try that.
what I said was, as a child of 9 years, I was almost forced to read the editorial of the Daily News on a daily basis and to write separately those words that I did not know the meaning of. I had to write each word and refer to the Oxford Dictionary and write the meaning of it, and that was the only way I could go and play out in the evenings. This is what my father did to me, and I think that's the best thing that happened to me. The Daily News served as my teacher. So what I want to tell you is that the job of a newspaper, of course at that time you did not have the television. I still remember the radio that was at home. I still remember the brand name, His Master's Voice, HMV, and I sat sometimes on a stool listening to the commentary of England, Australia, Ashes series. I hardly understood what it said, but I understood the score. When it said Bill Lawry scored so much, I knew the word Bill Lawry and I knew the score. That's all that I wanted to know. But that also helped me to learn. So what I just want to tell you is that as the media, you have a huge responsibility, not only to convey information and data, which is the most precious thing that people have today. To me, it's more precious than any precious stone, but to say it accurately, to say it in a way that people could gather something from it, analyze. So it's a great responsibility that you carry on your shoulders. That is why the media is given a very prominent place in the society. I hope you will understand that and take this forward. The job of the Presidential Media Center is to give you what the President does, the information pertaining to what the President does on a daily basis, maybe some important issues, maybe a communique that the President wants to convey. So the presidential spokesman, the first time we do have one like this. Maybe we are borrowing this from abroad. Why not? Borrow good things, shun the bad things. That's what we learnt as a child. So let me tell you, as the presidential media spokesman, he will tell you first hand what the President wants a country to know, what he has been doing, the policies. As you know, a day of a president is very eventful, very eventful. I can say this because having been the secretary to the President for 10 years, I have seen at first hand, and it during very turbulent times, how a president manages his time and how a president manages different stakeholders, the government, the parliament, the people, all sorts of, all types of different groups of public. So it's a very eventful activity to cover the activities of a president. So the job of this Presidential Media Center is to tell you what exactly the President wants the country to know pertaining to his work. And I think there cannot be a better way of doing this. If there are, no system in the world is error-free. Every system has maybe a simple error here or there. If there are errors, and if you tell us, look, why are you saying this is wrong? We will admit it and we will correct it. We are not here to say all what we say is 100% true. There may be mistakes that we make. So please work with us. But finally, when it goes to the people, let the people know the correct situation. So we believe that you will take this in good spirit and work with us together and provide the people with the best of the information. 4.2 million children in the school system. I feel very sorry for them, not for anything else, because they are today constrained by so many factors and also limited to books. I never was limited to books. We had a lot of time to play around, go and see the world,
interact with nature, interact with what nature gave us, water, soil, air, trees, birds, whatever. But children today don't have that. So if there is a vacuum, if there is a gap or a lacuna in that sense, job of the media would also be to tell them what the nature looks like. So whole lot of things that could be done. As media personnel, your responsibility is huge, very responsible, and as I said earlier, please be teachers to the nation. That's the best that you can do. So with those words I will conclude. මිත්‍රවරුනි, නැවත වරක් ඔබට ඔබ කරන කාර්යය පමණක් නෙමෙයි, ඔබ රට වෙනුවෙන් කරන කාර්යයත් අතිශයින් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය තුලින් ඔබ ලබා ගන්නා තොරතුරුත් ඔබ ඒහා සමග ඇති කරගන්නා සබඳතාවයත් අති විශිෂ්ට තත්වයකින් පවතිවායි ප්‍රාර්ථනා කරමින් මම අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් මාධ්‍ය ප්‍රකාශකතුමාටත් මගේ සුභාශිංසන පළ කරමින් ඒ වගේම මේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හදන්න විශාල කණ්ඩායමක් එකතු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඒ වගේම අනිකුත් නිපැයුම්කරුවන් එකතු වුණා මේක හදන්න, මෙවැනි තත්ත්වයකට ගේන්න. ඒ සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරමින් අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් මෙහි සියලු කාර්යයන් ඉටු කරන සෑම මට්ටමකම අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු අනිකුත් කාර්මික තාක්ෂණික නිලධාරීන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබ ශක්තිමත් කණ්ඩායමක් ලෙස මේ කාර්යභාරය කරනු ඇතැයි මගේ විශ්වාසය පළ කරමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට සුබ අනාගතයක් ද ප්‍රාර්ථනා කරනවා.